අයිබෝවන් දුවේ පුතේ 9 ශ්‍රේණියේ සියලුම දුව දරුවන් අද මගේ වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම පුතේ කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ 10 වෙනි පාඩම. ඔයාලගේ 10 වෙනි පාඩම තමයි විද්‍යුත් විච්ඡේදනය කියන පාඩම. හරිම ලේසි පාඩමක්. විද්‍යුත් විච්ඡේදනය 9 ශ්‍රේණියේ 10 වෙනි පාඩම. රයිට් අපි එහෙනම් මෙන්න මේ විද්‍යුත් විච්ඡේදනය කියන පාඩමේ මොනවද අපිට කතා කරන්න තියෙන්නේ කියලා අපි බලමු. රයිට් මුලින්ම ඔයාලට තියෙනවා පුතේ සරල ක්‍රියාකාරකමක් කරන්න. මේ සරල ක්‍රියාකාරකම තුලින් බලමු අපි මොනවද අපි අවසානට එළඹෙන නිගමන මොනවද කියලා. මෙන්න මේ ක්‍රියාකාරකම සඳහා පුතේ අපට අවශ්‍යයි බීකරයක් අවශ්‍යයි, කම්බි කූරු දෙකක් ඕනි, ඇමීටරයක් අවශ්‍ය කරනවා, විදුලි පන්දම් එහෙමත් නැත්නම් කෝෂ දෙකක් අවශ්‍ය කරනවා, සම්බන්ධක කම්බි, භූමි තෙල්, ලුණු ද්‍රාවණයක්, ආම්ලිකృత ජලය සහ කොපර් සල්ෆේට් ද්‍රාවණයක් කියන මෙන්න මේ දේවල් අපට මේ ක්‍රියාකාරකම සඳහා අවශ්‍යයි. ඊට පස්සේ අපි බලමු ආශ්‍රිත ජලයත් අපට අවශ්‍යයි. මේ ක්‍රියාකාරකම කොහොමද කරන්නේ කියලා. මේ ක්‍රියාකාරකම කරන ක්‍රමය තමයි පුතේ මෙන්න මේ විදියට. මෙන්න මේ විදිහට අපි ඇටෝමක් සකස් කරගන්නවා. බීකරය සකස් කරගෙන ඉවර වෙලා දී ඇති ද්‍රව හෝ ද්‍රාවණ අර අපි කතා කරපු ද්‍රව තියෙන්නේ මේවා මේකට දානවා. දාන්නේ අපිට දාන්න පුළුවන් මොකද කොපර් සල්ෆේට් ද්‍රාවණය, ආම්ලීකృత ජලය, ආශ්‍රිත ජලය දාලා ඉවර වෙලා ඒක තුලට දානවා පුතේ මෙන්න මේ වගේ කාබන් කූරු දෙකක්. කාබන් කූරු දෙකක් ඊටාම සරලව ගන්න පුළුවන්. වීලි කෝෂ දෙකක් ගැලෙව්වොත් ඒක ඇතුලේ තියෙනවා කාබන් කූරු දෙකක්. ඔයාලා දැකලා ඇති. ඒ කාබන් කූරු දෙකක් මේ විදියට අරගෙන ඉවර වෙලා මෙහෙම වයර් සම්බන්ධ කරලා මේ විදියට බැටරි දෙකකට සම්බන්ධ කරනවා. එතකොට පුතේ මෙතන සම්බන්ධ කරනවා ඇමීටරයක්. ඇමීටරයෙන් මොකක්ද අපි කරන්නේ? ඇමීටරය කියලා කියන්නේ පුතේ විද්‍යුත් ධාරාවක් මැනීමට භාවිතා කරන උපකරණය. සහ විද්‍යුත් ධාරාවක් තියෙනවද නැද්ද කියලා හඳුනා ගන්න භාවිතා කරන්නත් පුළුවන් මේක. දැන් එතකොට පුතේ මෙතනින් මේ විදියට සම්බන්ධ කරාට පස්සේ මේක තුලින් මේ විදියට කරන්ට් එක එනවා නම් කාබන් කූර හරහා කරන්ට් එක ගමන් කරලා ඊට පස්සේ මේ පරිපථය සම්පූර්ණ වෙන නම් පුතේ මෙන්න මේ ද්‍රවය තුලින් මේ පැත්තට කරන්ට් එක එනවා. ද්‍රවය තුලින් විදුලිය සන්නායනය කරනවා. විදුලිය සන්නායනය කරොත් මොකද්ද වෙන්නේ පුතේ? මේ විදියට ආවට පස්සේ ඇමීටරේ අපිට දකින්න පුළුවන් යම්කිසි උත්ක්‍රමණයක්. කියන්නේ ඇමීටරේ යම්කිසි උත්ක්‍රමණයක් වෙනවා නම් මේක තුලින් කරන්ට් එක ගමන් කරනවා. අපි දන්නවා මේවා තුලින් කරන්ට් එක ගමන් කරනවා. නමුත් අපට මේ ක්‍රියාකාරකමෙන් ගන්න පුළුවන් නිගමනය තමයි පුතේ මොකද්ද? අපි මේ දාන ද්‍රව වලින් සමහර ද්‍රව දැම්මට පස්සේ ඇමීටරේ උත්ක්‍රමණයක් දක්වනවා. ඒ ඇමීටරේ උත්ක්‍රමණයක් දක්වන්නේ විදුලිය ගමන් කරන ඒවා. කියන්නේ මේ වගේ විදුලිය ගමන් කරනවා වගේම මේ ද්‍රාවණ තුලිනුත් විදුලිය ගමන් කරනවා. හැබැයි තව සමහර දේවල් දැම්මට පස්සේ අපට නිරීක්ෂණය කරන්න පුළුවන් පුතේ ඇමීටරේ උත්ක්‍රමණයක් වෙන්නේ නැහැ. ඇමීටරේ උත්ක්‍රමණයක් වෙන්නේ නැහැ කියලා කියන්නේ විදුලියක් ගමන් කරන්නේ නැහැ කියන එක. විදුලියක් ගමන් කරන්නේ නැහැ කියන්නේ පුතේ ඒ ද්‍රව වලින් විදුලියක් ගමන් කරන්නේ නැහැ. එහෙනම් මේ ක්‍රියාකාරකමේදී අපට මේ බීකරයට විවිධ ද්‍රව වර්ග දාලා අපට පරීක්ෂා කරන්න පුළුවන්, නිරීක්ෂණය කරන්න පුළුවන් විදුලිය ගමන් කරන්නේ මොනවද, විදුලිය ගමන් කරන්නේ නැත්තේ මොනවද කියලා. එහෙනම් මේ ක්‍රියාකාරකමෙන් අපට විදුලිය ගමන් කරන ද්‍රව සහ විදුලිය ගමන් නොකරන ද්‍රව අපට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. මෙන්න බලන්න එක කරන ආකාරය කොහොමද කියලා. රූපේ ආකාරයට ඇමීටරය හා වියලි කෝෂ දෙක කාබන් කූරු වලට සම්බන්ධ කරන්න. කාබන් කූරු දෙක අර්ධ වශයෙන් ද්‍රාවණයේ ගිල්වන්න. සම්පූර්ණයෙන්ම නෙවෙයි අර්ධ වශයෙන් තමයි මෙන්න මේ ද්‍රාවණයේ ගිල්වන්නේ. බීකරයට දැමීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය යටතේ දැක්වෙන ද්‍රව ද්‍රාවණ භාවිතා කරන්න. අපි අර ගත්ත ද්‍රව මාරුවෙන් මාරුවට භාවිතා කරනවා. ඇමීටරයේ උත්ක්‍රමණයක් වේදයි නිරීක්ෂණය කරන්න. හරි. ඔබේ නිරීක්ෂණ වගුගත කරන්න අපට පුළුවන් මෙන්න මේ වගේ වගුවක් භාවිතා කරලා පුතේ අපේ නිරීක්ෂණ වගුගත කරන්න පුළුවන්. මොකද්ද? ඇමීටරයේ උත්ක්‍රමණයක් දක්වන ද්‍රව නැත්තම් ද්‍රාවණ මොනවද පෙන්වන්නේ? ඔයාලට මේ පරීක්ෂණය කරොත් බලන්න පුළුවන්. ලුණු ද්‍රාවණය, කොපර් සල්ෆේට් ද්‍රාවණය, ආම්ලීකృత ජලය මෙන්න මේ වගේ දේවල් දැම්මට පස්සේ ඇමීටරයේ උත්ක්‍රමණයක් පෙන්නනවා. ඒ කියන්නේ මේවා තුලින් කරන්ට් එක ගමන් කරනවා කියන එක. හැබැයි භූමි තෙල්, ආශ්‍රිත ජලය වගේ දේවල් දැම්මොත් මොකක්ද වෙන්නේ පුතේ? ඇමීටරයේ උත්ක්‍රමණයක් නොදක්වන ද්‍රව නැත්තම් ද්‍රාවණ. උත්ක්‍රමණයක් පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ මේ ද්‍රාවණ තුලින් විදුලිය ගමන් කරන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ විදිහට විදුලිය ගමන් කරන ද්‍රාවණ වලට එක නමකුත් විදුලිය ගමන් නොකරන ද්‍රාවණ වලට
තව නමකුත් අපි භාවිතා කරනවා. හරි බලමු අපි එහෙනම් මොනවද මේ නම් කියලා. මෙන්න බලන්න. විද්‍යුත් විච්ඡේද්‍ය. මොකද්ද විද්‍යුත් විච්ඡේද්‍ය කියලා කියන්නේ? විද්‍යුත් විච්ඡේද්‍ය කියලා කියන්නේ මොකද්ද පුතේ? විද්‍යුතය සන්නයනය කරනු ලබන ද්‍රව. විද්‍යුතය සන්නයනය කරනු ලබන ද්‍රව හෝ ද්‍රාවණ විද්‍යුත් විච්ඡේද්‍ය ලෙස හැඳින්වේ. නේද? අපි අර පරීක්ෂණේ අර ක්‍රියාකාරකමේ කරාට පස්සේ අපි හඳුනාගත්තා සමහර ද්‍රාවණ තුලින් විදුලිය ගමන් කරනවා, සමහර ද්‍රාවණ තුලින් විදුලිය ගමන් කරන්නේ නැහැ. මෙන්න මේ විදිහට පුතේ විදුලිය ගමන් කරන ද්‍රාවණ වලට අපි කියනවා විද්‍යුත් විච්ඡේද්‍ය කියලා. විදුලිය ගමන් කරන ද්‍රාවණ වලට කියනවා විද්‍යුත් විච්ඡේද්‍ය. අපි බලමු මොනවද මේවට උදාහරණ. අපි දැනටමත් දන්නවා මොනවද? ලුණු ද්‍රාවණය තුලින් විදුලිය ගමන් කරා. කොපර් සල්ෆේට් ද්‍රාවණය සහ ආම්ලීකృత ජලය. මේවා අර ක්‍රියාකාරකමේ බීකරයට දැම්මට පස්සේ ඇමීටරයේ උත්ක්‍රමණ දැක්වුවා. ඇමීටරයේ උත්ක්‍රමණ දැක්ුවේ මෙන්න මේ ද්‍රාවණ හරහා විදුලිය ගමන් කරපු නිසා. මේ ද්‍රාවණ හරහා විදුලිය ගමන් කරපු නිසා. රයිට්. මෙන්න අපි යමු එහෙනම් පුතේ ඊළඟ මාතෘකාවට. මොකද්ද? විද්‍යුත් අවිච්ඡේද්‍ය. විද්‍යුත් අවිච්ඡේද්‍ය. මොකක්ද එහෙනම් අරගේ විරුද්ධාර්ථයේ තියෙන්නේ මොකක්ද? විද්‍යුතය සන්නයනය නොකරන ද්‍රව හෝ ද්‍රාවණ විද්‍යුත් අවිච්ඡේද්‍ය ලෙස හැඳින්වේ. එහෙනම් මොකද්ද මේ විද්‍යුත් අවිච්ඡේද්‍යයක් කියලා කියන්නේ පුතේ? විද්‍යුත් අවිච්ඡේද්‍යයක් කියලා කියන්නේ මොකද්ද පුතේ? විදුලිය ගමන් කරන නොකරන ද්‍රාවණ නැත්තම් ද්‍රව වලට අපි කියනවා මොකක් කියලාද? විද්‍යුත් අවිච්ඡේද්‍යයක් කියලා කියනවා. අපි එහෙනම් බලමු මොනවද මේ විද්‍යුත් අවිච්ඡේද්‍යයට උදාහරණ කියලා. මෙන්න බලන්න. භූමි තෙල්. ඉහත ක්‍රියාකාරකමේදී බීකරයට භූමි තෙල් දැම්මට පස්සේ ඇමීටරයේ උත්ක්‍රමණයක් සිදු වුණේ නැහැ. ඒ කියන්නේ භූමි තෙල් හරහා විදුලිය ගමන් කරන්නේ නැහැ. ඒ කියන්නේ භූමි තෙල් අයිති වෙන්නේ මොනවටද පුතේ? විද්‍යුත් අවිච්ඡේද්‍යයට අයිති වෙන්නේ. ඊළඟ එක තමයි ආශ්‍රිත ජලය. ආශ්‍රිත ජලය. කිසිම දෙයක් මිශ්‍ර වෙලා නැති සංසුද්ධ ජලය. මේවා තුලුණුත් පුතේ ආශ්‍රිත ජලයත් අර ඉහත ක්‍රියාකාරමේ ආකාරයට බීකරයට දැම්මට පස්සේ ඇමීටරයේ කිසිම උත්ක්‍රමණයක් දක්වන්නේ නැහැ. ඒ කියන්නේ ආශ්‍රිත ජලය තුලින් විදුලිය ගමන් කරන්නේ නැහැ කියන එක. දැන් එහෙනම් අපි මේ පාඩමේදී ඉගෙන ගත්ත පුතේ මොනවද? විද්‍යුත් විච්ඡේදයක් කියන්නේ මොකද්ද? විද්‍යුත් අවිච්ඡේදයක් කියන්නේ මොකද්ද කියලා. අපි ඊට පස්සේ යමු ඊළඟ කාරණයට. සෝඩියම් ක්ලෝරයිඩ්, කොපර් සල්ෆේට් වැනි සංයෝග අයනික සංයෝග ලෙස හඳුන්වයි. මේ අයනික සංයෝග පිළිබඳව පුතේ 10 ශ්‍රේණියේදී ඔයාලට ඉගෙන ගන්න තියෙනවා. දැනට සරලව මතක තියාගන්න මේ සෝඩියම් ක්ලෝරයිඩ්, කොපර් සල්ෆේට් කියන්නේ පුතේ අයනික සංයෝග. ඒ අයනික සංයෝග කියලා කියන්නේ අයන වර්ග දෙකක් තියෙනවා පුතේ, ධන අයන සහ ඍණ අයන කියලා. මේ ධන සහ ඍණ අයන එකට එකතු වෙලා තමයි පුතේ මෙන්න මේ අයනික සංයෝග ඇති වෙන්නේ. සෝඩියම් ක්ලෝරයිඩ්, කොපර් සල්ෆේට් වැනි සංයෝග අයනික සංයෝග ලෙස හඳුන්වයි. රයිට්. අපි යන්කෝ ඒවා ඝන අවස්ථාවේ පවතී. ගොඩක් වෙලාවට මේ සෝඩියම් ක්ලෝරයිඩ්, කොපර් සල්ෆේට් වගේ තියෙන මේ අයනික සංයෝග පුතේ පවතින්නේ ඝන අවස්ථාවේ පවතින්නේ. ඝන අවස්ථාවේ පවතින්නේ. ඒවා සෑදී ඇත්තේ අදාළ පරමාණු වලින් සෑදෙන ප්‍රතිවිරුද්ධ ආරෝපිත අයන වලින්. ඒවා සෑදිලා තියෙන්නේ ප්‍රතිවිරුද්ධ ආරෝපිත. කියන්නේ අපි ගත්තොත් ධන අයන සහ ඍණ අයන පුතේ. උදාහරණයක් ගත්තොත් සෝඩියම් කියන්නේ ධන අයනයක්. ක්ලෝරින් කියන්නේ ඍණ අයනයක්. ධනයි ඍණයි ආකර්ෂණය වෙනවා කියලා අපි දන්නවනේ. එතකොට මේ දෙක එකට එකතු වෙලා තමයි සෝඩියම් ක්ලෝරයිඩ් හැදිලා තියෙන්නේ. එතකොට නම් කොපර් සල්ෆේට් කොහොමද හැදිලා තියෙන්නේ? කොපර් කියන ධන අයනය සහ සල්ෆේට් කියන ඍණ අයනය එකතු වෙලා තමයි කොපර් සල්ෆේට් හැදෙන්නේ. මේ විදිහට සංයෝගයක් ගත්තොත් ඒ සංයෝගයේ මුලින් තියෙන එක්කනා පුතේ අපි සාමාන්‍යයෙන් ධන විදිහට සලකනවා. දෙවණියට තියෙන කාණ්ඩය අපි ඍණ කියලා සලකනවා. නම් සෝඩියම් ධන, ක්ලෝරින් ඍණ, කොපර් ධන, සල්ෆේට් ඍණ. මේ විදිහට එකතු වෙලා ධන අයන සහ ඍණ අයන එකතු වෙලා තමයි පුතේ හැදෙන්නේ මොනවද? මෙන්න මේ විදිහට අයනික සංයෝග හැදෙන්නේ. මේ බලන්න ඒවා සෑදී ඇත්තේ අදාළ පරමාණු වලින් සෑදෙන ප්‍රතිවිරුද්ධ ආරෝපිත අයන වලින්. මෙන්න ඊළඟ කාරණය. ඝන අයනික සංයෝගවල අයන ඇතත් ඒවාට නිදහසේ චලනය විය නොහැක. නේද? අපි දන්නවා විදුලිය ගමන් කරන නම් පුතේ ප්‍රධාන වශයෙන්ම තියෙන්න ඕනේ දේවල් දෙකක් තියෙනවා. සන්නායකයක් ගත්තොත් එහෙම සන්නායකයක් තුලින් විදුලිය ගමන් කරන්න පුතේ සන්නායකයේ තුල පවතින නිදහස් ඉලෙක්ට්‍රෝන නිසා. නිදහස් ඉලෙක්ට්‍රෝන නිසා. නිදහස් ඉලෙක්ට්‍රෝන හොඳින් තියෙනවා නම් හොඳින් විදුලිය ගමන් කරනවා.
නිදහස් ඉලෙක්ට්‍රෝන පොඩ්ඩක් තියෙනවා නම් විදුලිය සාමාන්‍ය විදිහට ගමන් කරන්නේ. නිදහස් ඉලෙක්ට්‍රෝන ඇත්තෙම නැත්තම් විදුලිය ගමන් කරන්නේ නැහැ. ඒ වගේම තමයි මේ අයනික සංයෝග ගත්තොත් පුතේ මේ වගේ විදුලිය ගමන් කරන්න හේතුව තමයි මේ වගේ පවතින අයන ධන සහ ඍණ අයන. හැබැයි මේ ඝන අයනික සංයෝග ගත්තොත් පුතේ ඒ වගේ මේ ධන අයනයි ඍණ අයනයි එකිනෙකට බැඳිලා තියෙන්නේ. එකිනෙකට බැඳිලා තියෙන නිසා මේවා නිදහසේ චලනය වෙන්න බෑ. මේවා නිදහසේ චලනය වෙන්න බෑ. ඒක නිසා පුතේ මෙන්න මේ ඝන අයනික සංයෝග වලින් විදුලිය ගමන් කරන්නේ නැහැ. එම නිසා එම ඝන නැත්නම් සංයෝග ඝන අවස්ථාවේදී විද්‍යුතය සන්නායනය නොකරයි. සෝඩියම් ක්ලෝරයිඩ් වගේ දේවල්, කොපර් සල්ෆේට් වගේ දේවල් ඝන අවස්ථාවේදී විදුලිය ගමන් කරන්නේ නැහැ. ඝන අවස්ථාවේ විදුලිය ගමන් කරන්නේ නැති වෙන්නේ හේතුව මොකද්ද? ඒ වගේ ධන අයන සහ ඍණ අයන එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන නිසා චලනය වෙන්න බෑ. මේ ධන ඍණ අයන වලට චලනය වෙන්න පුළුවන් වුණොත් තමයි විදුලිය ගමන් කරන්න පුළුවන් වෙන්නේ. රයිට්. මෙන්න බලන්න. නමුත් අයනික සංයෝගයක් ජලයේ දිය කර ජලීය ද්‍රාවණයක් සාදාගත් විට සෝඩියම් ක්ලෝරයිඩ් හරි කොපර් සල්ෆේට් හරි ද්‍රාවණයක් මේ ඝන අයනික සංයෝගයක් අරගෙන අපි ජලයේ දිය කරොත් මොකද්ද වෙන්නේ පුතේ? එහි ඇති අයන වලට චලනය විය හැකියි. ඒ වගේ තියෙන අයන වලට චලනය වෙන්න පුළුවන්. කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන සංයෝගය සෝඩියම් ධන සහ ක්ලෝරින් ඍණ බවට පත් වෙනවා. කොපර් සල්ෆේට් කියන එක කොපර් 2+ සහ සල්ෆේට් 2- කියන සංයෝග අයන බවට පත් වෙනවා. එහෙනම් ජලයේ දිය කරාම අයන තියෙනවා. ඒක නිසා ජලීය ද්‍රාවණ තුලින් විදුලිය ගමන් කරනවා. ඝන අවස්ථාවේදී විදුලිය ගමන් කරන්නේ නැහැ. එම නිසා අයනික සංයෝගවල ජලීය ද්‍රාවණ තුලින් විදුලිය සන්නායනය වේ. රයිට්. මෙන්න අපි යමු එහෙනම් ඊළඟ කොටසට. බලන්නකෝ. අයනික ඝන ද්‍රව්‍යයක් තදින් රත් කර විට ද්‍රව අවස්ථාවට ගෙන ආ විට එය විලීන ද්‍රවයක් ලෙස සැලකේ. දැන් අපි ගත්තොත් එම ඝන අපි දන්නවා නේද අවස්ථා විපර්යාස ගැන අපි දන්නවනේ. ඝනයක් රත් කරොත් ද්‍රවයක් වෙනවා. ද්‍රවයක් රත් කරොත් වායු බවට පත් වෙනවා. එහෙනම් මේ වගේ ඝන අවස්ථාවේ පවතින අයනික සංයෝගයක් අපි තදින් රත් කරාම මොකද වෙන්නේ පුතේ? එයා ද්‍රව අවස්ථාවට පත් වෙනවා. මේ ද්‍රව අවස්ථාවට පත් වීමට අපි කියනවා විලීන වීම කියලා කියනවා. විලීන වීම කියලා කියනවා. බලන්න ඊට පස්සේ විලීන ද්‍රවයේ ඇති අයන වලටද චලනය විය හැකිය. එහෙනම් මේ ඝන අවස්ථාවේ පවතින ඒවා රත් කරාම ද්‍රව වෙනවා. එතකොට ද්‍රව අවස්ථාවට පත් වෙනකොට පුතේ මෙයත් මොකද වෙන්නේ? අර අයන වර්ග තියෙනවා. ධන අයන ඍණ අයන තියෙනවා. මෙන්න මේ අයන වලට චලනය වීමේ හැකියාවකුත් තියෙනවා. ඒක නිසා මෙන්න මේ විලීන ද්‍රවයේ ඇති අයන වලට චලනය වෙන්න පුළුවන් නිසා ඒවට පුළුවන් පුතේ මොකද්ද? මොනවද? විද්‍යුතීය සන්නායනය කරන්න පුළුවන්. එම නිසා අයනික සංයෝග විලීන තත්ත්වයේදී විද්‍යුතීය සන්නායනය කරයි. ඝන අවස්ථාවේදී බෑ. ඊට පස්සේ විලීන කරලා ද්‍රව අවස්ථාවේදී පුළුවන්. ජලයේ ද්‍රිය කරලා ද්‍රාවණ අවස්ථාවෙත් විදුලිය ගමන් කරන්න පුළුවන්. මෙන්න අපි යමු ඊළඟ මාතෘකාවට. අපේ ඊළඟ මාතෘකාව තමයි පුතේ විද්‍යුත් ධාරාවක් යැවීමෙන් ද්‍රාවණයක සිදුවන විපර්යාස. නේද මේ විදියට විද්‍යුත් විච්ඡේදයක්. විද්‍යුත් විච්ඡේදයක් කියලා කියන්නේ විදුලිය ගමන් කරන ද්‍රවයක් එහෙමත් නැත්නම් ද්‍රාවණයක්. මේක තුලින් විදුලියක් යවුවට පස්සේ පුතුන් අපිට මොනවා කරන්න පුතේ? විපර්යාස ඇති කරන්න පුළුවන්. විද්‍යුත් ද්‍රාවණයක් යැවීමෙන් ද්‍රාවණයක සිදුවන විපර්යාස. එහෙමත් නැත්නම් මේකට අපි කියනවා විද්‍යුත් විච්ඡේදනය කියලා කියනවා. මේකට අපි කියනවා විද්‍යුත් විච්ඡේදනය. මේක ගැන ඉගෙන ගන්න කලින් අපි ඉගෙන ගන්න ඕනේ පොඩි මාතෘකා ටිකක් තියෙනවා. එකක් තමයි පුතේ ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. ඉලෙක්ට්‍රෝඩ්ස්. නේද? ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ මොකක්ද කියලා. බලමු මොනවද මේ ඉලෙක්ට්‍රෝඩ කියන්නේ කියලා. බලන්නකෝ. විද්‍යුත් විච්ඡේදයක් හරහා විද්‍යුතය සන්නායනය කරන අවස්ථාවලදී විද්‍යුත් ධාරාව ඇතුල් වන හා ඉන් ධාරාව ඉවත් වන සන්නායක ඉලෙක්ට්‍රෝඩ ලෙස හඳුන්වයි. ඒ කියන්නේ විද්‍යුත් ප්‍රභවයෙන් පුතේ නැත්තම් බැටරියෙන් අර විද්‍යුත් විච්ඡේදයට නේද අපිට කෙලින්ම කරන්ට් එක දෙන්න බෑ. ඒ කරන්ට් එක දෙන්නේ මොනවා හරහාද? යම්කිසි සන්නායක ද්‍රව්‍යයක් හරහා. නේද? දැක්කාර කලින් ඇක්ටිවිටි එකේ දැක්ක අපි කියන කාබන් කූරු කියලා අපි භාවිතා කරේ. ඒ වගේ දේවල්. ඒව හරහා තමයි විද්‍යුත් විච්ඡේදයට විදුලිය දෙන්නේ සහ ඒකෙන් විදුලිය එළියට ගන්න මෙන්න මේ ඉලෙක්ට්‍රෝඩ කියන ද්‍රව්‍ය හරහා. නේද? බලන්නකෝ එහෙනම් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ විද්‍යුත් විච්ඡේදයක් කරා විද්‍යුතය සන්නායනය කරන අවස්ථාවලදී විද්‍යුත් ධාරාව ඇතුළු වන හා ඉන් ධාරාව ඉවත් වන සන්නායක ඉලෙක්ට්‍රෝඩ ලෙස අපි හඳුන්වනවා. රයිට්. අපි ඊට පස්සේ යමු මෙන්න මේ ඉලෙක්ට්‍රෝඩ තියෙනවා පුතේ නැවත වර්ග දෙකක්. මොනවද? ධන ඉලෙක්ට්‍රෝඩ සහ
ඍණ ඉලෙක්ට්‍රෝඩ කියලා නැවත වර්ග දෙකක් තියෙනවා. මොකද්ද පුතේ මේ ධන ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ? ධන ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ පුතේ බාහිර විද්‍යුත් සැපයුමේ ධන අග්‍රයට සම්බන්ධ වන ඉලෙක්ට්‍රෝඩ ධන ඉලෙක්ට්‍රෝඩ ලෙස හැඳින්වේ. බාහිර විද්‍යුත් සැපයුම කියලා කියන්නේ අපි සරලව ගත්තොත් බැටරිය. බැටරියේ ධන අග්‍රයට එක ඉලෙක්ට්‍රෝඩයක ඍණ අග්‍රයට එක ඉලෙක්ට්‍රෝඩයක සම්බන්ධ කරනවා පුතේ. එතකොට මෙන්න මේ ධන අග්‍රයට සම්බන්ධ කරන ඉලෙක්ට්‍රෝඩයට තමයි අපි කියන්නේ ධන ඉලෙක්ට්‍රෝඩය කියලා. එහෙනම් මේ ඍණ අග්‍රයට සම්බන්ධ කරන ඉලෙක්ට්‍රෝඩයට මොකද්ද කියන වැත්තේ? ඍණ ඉලෙක්ට්‍රෝඩය කියලා කියනවා. බලන්නකෝ එහෙනම් මොකද්ද මේ ධන ඉලෙක්ට්‍රෝඩය කියලා කියන්නේ? බාහිර විද්‍යුත් සැපයුමේ ධන අග්‍රයට සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩය ධන ඉලෙක්ට්‍රෝඩය ලෙස හැඳින්වේ. මෙන්න බලමු අපි ඊළඟ එක. මොකද්ද? ඍණ ඉලෙක්ට්‍රෝඩය. අපි දැනටමත් දන්නවා මොකද්ද මේ ඍණ ඉලෙක්ට්‍රෝඩය කියන්නේ කියලා. මොකද්ද බලන්නකෝ. බාහිර විද්‍යුත් සැපයුමේ ඍණ අග්‍රයට සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩය ඍණ ඉලෙක්ට්‍රෝඩය ලෙස හැඳින්වේ. බාහිර විද්‍යුත් සැපයුමේ ඍණ අග්‍රයට සම්බන්ධ ඉලෙක්ට්‍රෝඩය ඍණ ඉලෙක්ට්‍රෝඩය ලෙස හැඳින්වේ. ධන ඉලෙක්ට්‍රෝඩය ඍණ ඉලෙක්ට්‍රෝඩය. ධන ඉලෙක්ට්‍රෝඩය ඍණ ඉලෙක්ට්‍රෝඩය මේ විදිහට අපි දැන් කතා කරා. රයිට්. මෙන්න අපි යමු පොඩි ක්‍රියාකාරකමකට. මෙන්න බලන්නකෝ මේ ක්‍රියාකාරකමට මොනවද පුතේ අපට අවශ්‍ය කියලා. මෙන්න මේ දේවල් අවශ්‍යයි. බීකරයක් අවශ්‍යයි. ඇමීටරයක් අවශ්‍යයි. සම්බන්ධක කම්බි අවශ්‍යයි. කොපර් සල්ෆේට් ද්‍රාවණයක් අවශ්‍යයි. කාබන් ඉලෙක්ට්‍රෝඩ අවශ්‍යයි. වියලි කෝෂ දෙකක් ඕනේ. වෝල්ටේජ් එක 1.5 විතර තියෙනවා. මෙන්න මේ දේවල් ටික අපට අවශ්‍යයි මේ අපි කරන්න යන ක්‍රියාකාරකම සඳහා. මෙන්න බලන්න මොකද්ද ක්‍රමය කියලා. ක්‍රමය තමයි මේක. අර සරලව අපි ඉස්සෙල්ලා ගත්තොත් බීකරයට අපි දානවා මොකද්ද පුතේ? කොපර් සල්ෆේට් ද්‍රාවණයක් දානවා. අපි දැන් දන්නවා කොපර් සල්ෆේට් තුලින් විදුලිය ගමන් කරනවා. ඒකට හේතුව තමයි කොපර් සල්ෆේට් කියලා කියන්නේ ඝන අයනික සංයෝගයක්. මේ වගේ ධන සහ ඍණ අයන තියෙනවා. මේවා ජලයේ දිය කරාම අරන අයන වලට චලනය වීමේ හැකියාව නිසා විදුලිය ගමන් කරනවා. ඒක නිසා කොපර් සල්ෆේට් කියලා කියන්නේ විද්‍යුත් විච්ඡේදයක්. මේ තියෙන ඉලෙක්ට්‍රෝඩ අපි දැන් ඔය කතා කරපු. කාබන් ඉලෙක්ට්‍රෝඩ තමයි තියෙන්නේ. මේ බලන්නකෝ මේ තියෙන බාහිර පරිපථය පුතේ. මේ පැත්තේ තමයි ධන අග්‍රය තියෙන්නේ. ධන අග්‍රයට සම්බන්ධ වෙලා තියෙන ඉලෙක්ට්‍රෝඩයට අපි කියන පුතේ මොකද්ද කියන්නේ? ධන ඉලෙක්ට්‍රෝඩය. මෙන්න තියෙනවා ඍණාග්‍රයේ බැටරියේ ඍණාග්‍රයට සම්බන්ධ වෙලා තියෙන ඉලෙක්ට්‍රෝඩයට අපි ඍණ ඉලෙක්ට්‍රෝඩය කියලා කියනවා. මේ ඍණ ඉලෙක්ට්‍රෝඩයට අපි සම්බන්ධ කරනවා මෙන්න මේ විදිහට ඇමීටරේ. බලන්න ඊට පස්සේ මොනවද අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් කියලා. රූපේ ආකාරයට ඇටෝම සකස් කර කොපර් සල්ෆේට් ද්‍රාවණය තුලින් විද්‍යුතිය ගමන් කිරීමට සලස්වනවා. නේද මේ විදිහට මේ කොපර් සල්ෆේට් ද්‍රාවණය තුලින් අපි විදුලිය ගමන් කරන්න සලස්වනවා. සලස්වපුවා මොකද්ද වෙන්නේ පුතේ? අපිට බලන්න පුළුවන් මේකේ නිරීක්ෂණ කිහිපයක්. ඕකට තමයි අපි කිව්වේ විද්‍යුත් විච්ඡේදයක් තුලින් විදුලිය ගමන් කරවලා වෙනස් වීම ඇති කරනවා කියලා. අපි බලමු මොනවද මේකේ නිරීක්ෂණ එහෙමත් නැත්නම් මොනවද වෙනස් වීම කියලා. මෙන්න බලන්න පළවෙනි එක. මෙහිදී ඍණ ඉලෙක්ට්‍රෝඩය මත රතු දුඹුරු පැහැති ද්‍රව්‍යයක් තැම්පත් වීමද ධන ඉලෙක්ට්‍රෝඩය අසල වායු බුබුලු පිටවීමද නිරීක්ෂණය කළ හැකිය. බලන්නකො මොකද්ද වෙන්නේ මේ ඍණ අග්‍රය අතර මොකද රතු දුඹුරු පාට ද්‍රව්‍යයක් මේ විදිහට තැම්පත් වෙනවා. ඉතින් වෙනස් වීමක් නේද? ඔව්. ධන අග්‍රය තුලින් මොකද්ද වෙන්නේ පුතේ? වායු බුබුලු පිටවීමක් සිද්ධ වෙනවා. මේවා තමයි වෙනස් වීම. මේවා තමයි වෙනස් වීම. මෙන්න බලන්න ඊළඟ කාරණේ. තවද ද්‍රාවණයේ නිල් පැහැය ක්‍රමයෙන් අඩුවන බවද නිරීක්ෂණය කළ හැකිය. මෙන්න මේ ද්‍රාවණය කොපර් සල්ෆේට් කියන එක අපි දන්නවා. කොපර් සල්ෆේට් ජලයේ දිය කරාම පුතේ අපිට නිල් පාට ද්‍රාවණයක් ලැබෙන්නේ. මේ පරීක්ෂණයේ ওই විදිහට ක්‍රියාකාරකම සිද්ධ වෙනකොට අර විදිහට ඍණාග්‍රය මත යම් රතු දුඹුරු පාට ද්‍රව්‍යයක් තැම්පත් වෙනකොට ධනාග්‍රයෙන් අතරින් වායු බුබුලු පිට වෙනකොට ඒත් එක්කම සිද්ධ වෙන තවත් නිරීක්ෂණයක් තමයි පුතේ මොකද්ද? මෙන්න මේ ද්‍රාවණයේ නිල් පැහැය අඩු වෙනවා. ද්‍රාවණයේ නිල් පැහැය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. රයිට් අපි යමු ඊළඟ කොටසට. එම නිසා ද්‍රාවණයේ අඩංගු සංයෝග රසායනික විපර්යාසයකට භාජනය වන බව මෙන් පැහැදිලි වේ. එහෙනම් මේකෙන් ගන්න පුළුවන් නිගමනය මොකද්ද? මේ විදිහට විද්‍යුත් විච්ඡේදයක් තුලින් විදුලිය යවනකොට මොකද්ද වෙන්නේ පුතේ? රසායනික වෙනස් වීමක් සිද්ධ වෙනවා. විද්‍යුත් විච්ඡේදනය කියන ක්‍රියාවලියදී කරන්නේ ඔය දේ තමයි. මොකද්ද? විද්‍යුත් විච්ඡේදයක් තුලින් විදුලිය ගමන් කරවලා රසායනික වෙනස් වීමක් සිදු කිරීම. රසායනික වෙනස් වීමක් සිදු කිරීම. මෙන්න අපි යමු ඊළඟ කාරණයට. මෙම රසායනික විපර්යාස ඇතිවන්නේ ද්‍රාවණය තුලින් යවූ විද්‍යුත් ධාරාවක් නිසා. මේ රසායනික විපර්යාස ඇති වෙන්නේ මොකක් නිසාද පුතේ?
මේ ද්‍රාවණය තුලින් අපි යවන විද්‍යුත් ධාරාවක් නිසා තමයි. මෙහිදී ඍණ ඉලෙක්ට්‍රෝඩය මත තඹ තැම්පත් වන අතර බලන්නකො මෙතෙන්දී අපි කතා කරා මොකද්ද? මේ ඍණ ඉලෙක්ට්‍රෝඩය මත රතු දුඹුරු දෙයක් තැම්පත් වෙනවා කියලා. මොනවද මේ තැම්පත් වෙලා තියෙන රතු දුඹුරු දෙයක තියෙන මොකද්ද? තඹ තැම්පත් වෙලා තියෙන්නේ. ධන ඉලෙක්ට්‍රෝඩය අසලින් ඔක්සිජන් වායුව පිට වේ. මේ ඔයාලට 11 පන්තියේදී මේවා සිද්ධ වෙන රසායනික ප්‍රතික්‍රියාත් එක්කම ඉගෙන ගන්න පුළුවන්. දැනට සරලව මතක තියාගන්න. නේද? මෙතෙන්දී ඍණාග්‍රය මත අපි කතා කරා රතු දුඹුරු පාට ද්‍රව්‍යයක් තැම්පත් වෙනවා කියලා. ඒ තැම්පත් වෙන ද්‍රව්‍ය තමයි පුතේ මොනවද? තඹ. ඒ වගේම තමයි ධන ඉලෙක්ට්‍රෝඩය අසලින් ඔක්සිජන් පිට වෙනවා. මෙන්න බලන්න. විද්‍යුත් විච්ඡේදනයට ලක්වන කොපර් සල්ෆේට් ඊට වඩා සරල ද්‍රව්‍ය වන කොපර් බවට පත් වී ඇත. දැන් බලන්න විද්‍යුත් විච්ඡේදනයට භාජනය කරේ අපි කොපර් සල්ෆේට්. අවසානට මේ කොපර් සල්ෆේට් කියන සංකීර්ණ සංයෝග මොන බවටද පත් උනේ? කොපර් කියන සරල සංයෝග බවට පත් වුණා. කොපර් කියන සරල සංයෝග බවට පත් වුණා. අපි ඊළඟට යමු පුතේ විද්‍යුත් විච්ඡේදනය කියන්නේ මොකක්ද කියලා. මේක ගැන කතා කරන්න තමයි අපි දැන් කතා කරේ මොනවද? විද්‍යුත් විච්ඡේද්‍ය, විද්‍යුත් අවිච්ඡේද්‍ය, ධන ඉලෙක්ට්‍රෝඩ, ඍණ ඉලෙක්ට්‍රෝඩ මේ හැම දෙයක්ම අපි කතා කරේ මෙන්න මේ කොටස ගැන ඉගෙන ගන්න. මොකද්ද පුතේ? විද්‍යුත් විච්ඡේදනය. අපි එනම් බලමු මොකද්ද මේ විද්‍යුත් විච්ඡේදනය කියන්නේ කියලා. විද්‍යුත් විච්ඡේදයක් තුලින් විද්‍යුත් ධාරාවක් ගමන් කිරීමට සලස්වා සිදු කරනු ලබන රසායනික විපර්යාස. විද්‍යුත් විච්ඡේදයක් තුලින් විද්‍යුත් ධාරාවක් ගමන් කිරීමට සලස්වා සිදු කරනු ලබන රසායනික විපර්යාස වලට අපි කියනවා පුතේ මොකද්ද කියන්නේ? විද්‍යුත් විච්ඡේදනය ලෙස හැඳින්වේ. විද්‍යුත් විච්ඡේදනය ලෙස හැඳින්වේ. මෙම ක්‍රියාවලියේදී විද්‍යුත් විච්ඡේදය ඊට වඩා සරල සංඝටක බවට පත් වේ. අපි කතා කරා මෙන්න මේ විද්‍යුත් විච්ඡේදනයේදී වෙන්නේ මොකද පුතේ? තියෙන විද්‍යුත් විච්ඡේදයේ තියෙන සංකීර්ණ සංයෝග සරල සංයෝග බවට පත් වෙනවා. රයිට්. අපි කතා කරමු අක්‍රීය ඉලෙක්ට්‍රෝඩයක් කියන්නේ මොකද්ද කියලා. ඊළඟට වැදගත් වෙන තවත් දෙයක් තමයි මෙන්න මේ අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ. මොකද්ද පුතේ අක්‍රීය ඉලෙක්ට්‍රෝඩයක් කියලා කියන්නේ? අක්‍රීය ඉලෙක්ට්‍රෝඩයක් කියලා කියන්නේ විද්‍යුත් විච්ඡේදය සමග රසායනිකව ප්‍රතික්‍රියා නොකරන ඉලෙක්ට්‍රෝඩ. විද්‍යුත් විච්ඡේදය සමග රසායනිකව ප්‍රතික්‍රියා නොකරන ඉලෙක්ට්‍රෝඩ වලට අපි කියනවා පුතේ මොකද්ද කියන්නේ? අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ. බලන්නකො මොනවද නිදසුන් කියලා. එකක් තමයි කාබන්. අපි අර කලින් කතා කරපු කාබන් කූරු. අනිත් එක තමයි පුතේ මොනවද? ප්ලැටිනම්. ප්ලැටිනම් මෙන්න මේවා අයිති වෙන්නේ මොනවටද පුතේ? අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ වලට. අක්‍රීය ඉලෙක්ට්‍රෝඩ වලට. රයිට්. අපි ඊළඟට කතා කරමු පුතේ අල්පාම්ලිත ජලය විද්‍යුත් විච්ඡේදනය. මොකද්ද මේ අල්පාම්ලිත ජලය කියලා කියන්නේ? අල්පාම්ලිත ජලය කියලා කියන්නේ පුතේ අම්ල සුළු ප්‍රමාණයක් අඩංගු වෙන ජලය. ඒතර මේක හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මොකද්ද? ජලයට අම්ල එකතු කිරීම නැත්නම් අම්ල වලට ජලය එකතු කිරීම. මොකද්ද පුතේ සාර්ථක සහ සුදුසුම ක්‍රමය මොකද්ද? සුදුසුම ක්‍රමය තමයි මේ අල්පාම්ලිත ජලය හදනකොට පුතේ ජලයට අම්ල බිඳු කිහිපයක් එකතු කිරීම. මේක තමයි ගොඩක්ම සුදුසු ක්‍රමයට. එහෙනම් ජලයට අම්ල බිඳු කිහිපයක් එකතු කරලා අපට අල්පාම්ලිත ජලය හදන්න පුළුවන්. ඊට පස්සේ බලමු මෙන්න මේ අල්පාම්ලිත ජලය විද්‍යුත් විච්ඡේදනය කරන්නේ කොහොමද කියලා. බලන්න. සරල ක්‍රියාකාරකමක් අපි ඒකටත් කරමු. මේකට අවශ්‍ය කරන ද්‍රව්‍ය තමයි පුතේ තනුක සල්ෆියුරික් අම්ලයේ ස්වල්පයක් එකතු කළ ආශ්‍රිත ජලය. නේද? ආශ්‍රිත ජලයට සල්ෆියුරික් අම්ල බිඳු කිහිපයක් එකතු කරාම තමයි අර අල්පාම්ලිත ජලය කියන එක හැදෙන්නේ. ඊට පස්සේ අපට අවශ්‍ය වෙන 9 වෝල්ට් බැටරියක් අවශ්‍යයි. කාබන් කූරු දෙකක් ඕනේ. ප්ලාස්ටික් බඳුනක් ඕනේ. සම්බන්ධක කම්බි අවශ්‍යයි. පරීක්ෂණ නල දෙකක් අවශ්‍යයි. මෙන්න මේවා තමයි අවශ්‍ය දේවල්. ඊට පස්සේ අපි මේ විදිහට සකස් කරනවා. මේ ප්ලාස්ටික් බඳුනක් මේ විදිහට ගෙනල්ලා මේ අර කාබන් කූරු දෙක මෙහෙම සම්බන්ධ කරලා අල්පාම්ලිත ජලය මේ විදිහට දානවා. මේක මුල්ම අවස්ථාවේදී පුතේ මේ බීකර් දෙකත් මේ ජලයෙන් සම්පූර්ණයෙන්ම පුරවනවා පුතේ. පුරවලා නේද පරීක්ෂණවල දෙක මේකට මෙහෙම සම්බන්ධ කරලා ඉලෙක්ට්‍රෝඩ දෙකට උඩින් දාලා 9 වෝල්ට් බැටරියට මෙහෙම සම්බන්ධ කරාට පස්සේ අපිට දකින්න පුළුවන් මේකේ පුතේ වායු වර්ග මේ උඩට පිට වෙනවා. උඩට පිට වෙලා මෙන්න මේ පරීක්ෂණ නලයේ ඉහළ කෙළවරම මෙන්න මේ වායු එකතු වෙනවා පුතේ. මෙතන දකින්න දෙන පොඩි වෙනසක් තියෙනවා. මේ කෙළවරේ එකතු වෙන වායු වලට වඩා දෙගුණයක් මෙන්න මේ කෙළවරේ එකතු වෙනවා. ආසන්න වශයෙන් දෙගුණයක්. තේරුණාද? එතකොට අපි දන්නවා මෙහෙම එකතු වෙන්න හේතුව තමයි දෙගුණයක් වෙන්න හේතුව තමයි පුතේ මොකද්ද?
ජලයේ රසායනික සංයෝගය තමයි H2O කියලා කියන්නේ. ඒ කියන්නේ හයිඩ්‍රජන් දෙකකට ඔක්සිජන් එකක් තියෙනවා. නේද? ඒක නිසා තමයි හයිඩ්‍රජන් දෙගුණයක් වෙනකොට ඔක්සිජන් එක ගුණයක් වෙන්නේ. ඒක නිසා මේ දෙගුණයක් තියෙන වායුව අපි හයිඩ්‍රජන් කියලාත් එක ගුණයක් තියෙන වායුව අපි ඔක්සිජන් කියලාත් අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව මේක විද්‍යාගාරයේ තියෙන මොනවද පුලිංග කූර කියලා එකක් තියෙනවා. ඒකෙන් අපිට මෙන්න මේ වායු දෙක හඳුනා ගන්නත් පුළුවන්. කොහොමද? මේ පරීක්ෂණ නළයේ ඉහළට ඔසවලා පුලිංග කූරක් ඇතුල් කරොත් එහෙම දැල්විච් එකක් මේක තුලදී හයිඩ්‍රජන් නම් මොකද වෙන්නේ? පුතේ පොප් කියලා શબ્දයක් පිට කරනවා. නේද? මෙතෙන්ට මේක අපි මේ පරීක්ෂණ නළයේ ඉහළට ඔසවලා පුලිංග කූරක් ඇතුල් කරොත් එහෙම ඒක හොඳින් ගිනි ගන්නවා. හොඳින් ගිනි ගන්නේ ඔක්සිජන් තියෙන නිසා පොප් කියලා සවුන්ඩ් එකක් එන්නේ හයිඩ්‍රජන් තියෙන නිසා. ඔය විදියට අපට හඳුනා ගන්න පුළුවන්. එහෙනම් හුත්තට මතක තියාගන්න පුතේ අල්පාම්ලිත ජලයේ විද්‍යුත් විච්ඡේදනය කරොත් ඔයාලට දකින්න තියෙන නිරීක්ෂණ දෙකයි. එකක් තමයි මොකද්ද? මෙන්න මේ ධන අග්‍රය. ධන අග්‍රයෙන් ඔක්සිජන් පිට වෙනවා. ඍණ අග්‍රයෙන් හයිඩ්‍රජන් පිට වෙනවා. රයිට් අපි යමු ඉදිරි කොටසට මේ පාඩමේ. මෙන්න බලන්න. මෙහිදී ඉලෙක්ට්‍රෝඩ අසලදී වායු බිබුළු පිටවනු දැකිය හැකිය. නේද? ඉලෙක්ට්‍රෝඩ දෙකෙන්ම වායු බිබුළු පිට වෙනවා පුතේ. පිටවන වායු පරීක්ෂණ නළයේ එකතු වේ. පරීක්ෂණ නළයේ ඉහළ මේ වායු දෙකම එකතු වෙනවා. ඍණ ඉලෙක්ට්‍රෝඩය අසලින් පිටවන වායුවේ පරිමාව ධන ඉලෙක්ට්‍රෝඩය අසලින් පිටවෙන වායුවේ පරිමාව මෙන් දල වශයෙන් දෙගුණයක් වේ. නේද? ඍණ ඉලෙක්ට්‍රෝඩයෙන් පිටවෙන වායුව ධන ඉලෙක්ට්‍රෝඩයෙන් පිටවෙන වායුවට වඩා ආසන්න වශයෙන් දෙගුණයක් වෙනවලු. මෙන්න බලන්නකෝ. ඍණ ඉලෙක්ට්‍රෝඩය අසලින් පිටවන්නේ හයිඩ්‍රජන් වායුව බවද ධන ඉලෙක්ට්‍රෝඩය අසලින් පිටවන්නේ ඔක්සිජන් වායුව බවද පරීක්ෂණාත්මකව සොයාගත හැකිය. මොකද්ද භාවිතා කරන්නේ? පුලිංග කූරක් භාවිතා කරලා. ධන ඉලෙක්ට්‍රෝඩයෙන් පිටවන වායුව වෙන් කරගෙන පුලිංග කීරක් ඇතුළු විට දීප්තිමත්ව දැල්වේ. ඒක නිසා අපට ඒක ඔක්සිජන් කියලා නිගමනය කරන්න පුළුවන්. එම නිසා ධන ඉලෙක්ට්‍රෝඩය අසලින් පිටවන්නේ ඔක්සිජන් වායුව බව සනාථ වේ. ඒ වගේම තමයි පුතේ ඍණ ඉලෙක්ට්‍රෝඩය අසලින් පිටවෙන වායුව වෙන් කරගෙන ඒට දැල්වෙන කීරක් ඇතුල් වූ විට පොප්ම ශබ්දයක් නිකුත් කරමින් දහණය වේ. නම් මේ පොප් ශබ්දයක් දෙන්නේ මොනවටද පුතේ? හයිඩ්‍රජන් වායුවට. එම නිසා ඍණ ඉලෙක්ට්‍රෝඩය අසලින් හයිඩ්‍රජන් වායුව පිටවන බව සනාථ වේ. නේද? එහෙනම් ධන ඉලෙක්ට්‍රෝඩයෙන් පිටවන්නේ ඔක්සිජන්, ඍණ ඉලෙක්ට්‍රෝඩයෙන් පිටවන්නේ මොනවද පුතේ? හයිඩ්‍රජන් පිටවීමක් සිද්ධ වෙනවා. මෙන්න අපි යමු ඊළඟ කොටසට. මෙහිදී වෙන්නේ මොකද්ද? ජලය. ජලය කියලා කියන්නේ පුතේ H2O. විද්‍යුත් විච්ඡේදනය වී ඊට වඩා සරල ද්‍රව්‍ය වන ඔක්සිජන් සහ හයිඩ්‍රජන් බවට පත්වේ. එහෙනම් මෙන්න මේ අල්ෆාම්ලිකృత ජලය විද්‍යුත් විච්ඡේදනය කරාම මොකද වෙන්නේ පුතේ? ජලය කියන H2O කියන එක ඊට වඩා සරල සංයෝග වන එයා හැදිලා තියෙන හයිඩ්‍රජන් සහ ඔක්සිජන් බවට පත්වීමක් සිද්ධ වෙනවා. විද්‍යුත් විච්ඡේදනයේදී ওই දේ තමයි සිද්ධ වෙන්නේ නේ. රයිට් දැන් අපි එහෙනම් යමු ඊළඟට පුතේ මොකද්ද? මෙන්න මේ විද්‍යුත් විච්ඡේදනයේ යෙදීම. නැත්තම් එදිනෙදා ජීවිතයේදී මෙන්න මේ විද්‍යුත් විච්ඡේදනය භාවිතා කරන අවස්ථා ගැන පුතේ. නේද? ගොඩක් අවස්ථා නැත්තම් ගොඩක් ප්‍රයෝජන තියෙන දෙයක් තමයි මෙන්න මේ විද්‍යුත් විච්ඡේදනය කියලා කියන්නේ. බලන්නකො මොනවද කියලා. එකක් තමයි විවිධ ලෝහ නිස්සාරණය කර ගැනීමට. මොන වගේ ලෝහද? සෝඩියම් සහ ඇලුමිනියම් වගේ කියන ප්‍රතික්‍රියාශීලීත්වය ඉහළ ලෝහ. නේද? ප්‍රතික්‍රියාශීලීත්වය ඉහළ ලෝහ ලබා ගැනීම නැත්නම් නිස්සාරණය කර ගැනීම සඳහා භාවිතා කරන්නේ මොකද පුතේ? විද්‍යුත් විච්ඡේදනය කියන ක්‍රියාවලිය. ඊළඟ එක තමයි කාර්මිකව කෝස්ටික් සෝඩා. කෝස්ටික් සෝඩා කියන්නේ මොනවාද පුතේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. අපට හાર્ඩ්වෙයාර් වලින් පවා ගන්න පුළුවන්. නිපදවන්නේ කොහොමද පුතේ? මෙන්න මේ විද්‍යුත් විච්ඡේදනය කියන ක්‍රියාවලිය භාවිතා කරලා. ඊළඟ එක තමයි මොකද? විද්‍යුත් ලෝහාලේපනය. අපි මේ පාඩමේ ඉස්සරහට කතා කරන මාතෘකාව මොකක්ද? විද්‍යුත් ලෝහාලේපනය. විද්‍යුත් ලෝහාලේපනය කියන්නේ පුතේ විදුලිය භාවිතා කරලා තවත් මතු පිටක් මත ලෝහයක් ආලේප කරනවා. නේද? නිකන් නෙවෙයි මොකද විදුලිය භාවිතා කරලා. විදුලිය භාවිතා කරලා ලෝහයක් ආලේප කරන එකට අපි කියනවා විද්‍යුත් ලෝහාලේපනය කියලා. මෙන්න මේ දේවල් පුතේ සිද්ධ කරන්නේ මෙන්න මේ විද්‍යුත් විච්ඡේදනය කියන ක්‍රියාවලිය භාවිතා කරලා. මොනවද? විවිධ ලෝහ නිස්සාරණය, කාර්මිකව කෝස්ටික් සෝඩා නිපදවීම, විද්‍යුත් ලෝහාලේපනය. එතකොට ඔයාලා දැනගත්තා මොකද්ද විද්‍යුත් විච්ඡේදනයේ නිපදවන ලෝහ වර්ග දෙකක් තමයි මොකද්ද? සෝඩියම් සහ ඇලුමිනියම් කියලා කියන්නේ. කෝස්ටික් සෝඩා කියන්නේ මොකද්ද කියලා දැනගත්තා. කෝස්ටික් සෝඩා කියන්නේ මොකද්ද? පුතේ රසායනික නම තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. අපි එනම් යමු ඊළඟ කොටසට. මොකද්ද? විද්‍යුත් ලෝහාලේපනය. රයිට් දැන් අපි යන්නේ
මෙන්න මේ විද්‍යුත් ලෝහාලේපනය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න. මොකද්ද පුතේ විද්‍යුත් ලෝහාලේපනය කියලා කියන්නේ? මෙන්න බලන්න. විද්‍යුතය යොදාගෙන කිසියම් ලෝහයක් වෙනත් පුෂ්ඨයක් මත ආලේප කිරීම. විද්‍යුතය යොදාගෙන කිසියම් ලෝහයක් වෙනත් පුෂ්ඨයක් මත ආලේප කිරීමට අපි කියනවා පුතේ මොකද්ද කියන්නේ? විද්‍යුත් ලෝහාලේපනය ලෙස හැඳින්වේ. බලන්නකෝ විද්‍යුතය යොදාගෙන කිසියම් ලෝහයක් වෙනත් පුෂ්ඨයක් මත ආලේප කරනවා. මෙන්න මේ ක්‍රියාවලියට අපි කියනවා පුතේ මොකද්ද කියන්නේ? විද්‍යුත් ලෝහාලේපනය කියලා කියනවා. විද්‍යුත් ලෝහාලේපනය කියලා කියනවා. මෙන්න බලමු අපි ඊළඟ මාතෘකාව නැත්තම් ඊළඟ කාරණය. මොකද්ද බලන්නකෝ. විද්‍යුත් ලෝහාලේපනය සිදු කිරීම සඳහා ආලේප කළ යුතු ලෝහය. කියන්නේ අපි බලමු මේක අපි උදාහරණත් එක්ක බලමු. අපි ආලේප කරන්න ඕන ලෝහයක් තියෙනවනේ. ඒක සම්බන්ධ වෙන කරන්නේ කොහොමද පුතේ? ධන ඉලෙක්ට්‍රෝඩය ලෙසද. ආලේප කරන්න ඕන ලෝහය අපි ධන ඉලෙක්ට්‍රෝඩය ලෙස අපි සම්බන්ධ කරනවා. අපට රන් ආලේප කරන්න ඕන නම් අපි ධන ඉලෙක්ට්‍රෝඩය විදිහට ගන්නේ රත්රන්. අපට රිදී ආලේප කරන්න ඕන නම් අපි ධන ඉලෙක්ට්‍රෝඩය විදිහට ගන්නේ රිදී. අපට තඹ ආලේප කරන්න ඕන නම් අපි ධන ඉලෙක්ට්‍රෝඩය විදිහට භාවිතා කරන්නේ තඹ. අපට නිකල් ආලේප කරන්න ඕන නම් අපි ධන ඉලෙක්ට්‍රෝඩය විදිහට භාවිතා කරන්නේ නිකල්. රයිට් තේරුණාද? රයිට්. ආය වගේම තමයි ආලේපණයට භාජනය වන කාණ්ඩය ඍණ ඉලෙක්ට්‍රෝඩය ලෙසද යොදාගත යුතුය. ඒ කියන්නේ මොකද්ද පුතේ? අපි ආලේප කරගත යුතු දේ. දැන් හිතන්නකෝ යකඩයක්. යකඩ හැන්දක් නැත්නම් යකඩ යතුරකට මට තඹ ආලේප කරන්න ඕන. එහෙනම් මොකද්ද? ධන අග්‍රයේ විදියට තඹ සම්බන්ධ කරනවා. ඍණ අග්‍රයේ විදියට අපි සම්බන්ධ කරගන්නවා. මොකද්ද පුතේ? අපි අරගත්ත යකඩ යතුර. නේද? ආලේප කරගන්න ඕනේ ලෝහය ධන අග්‍රයේ විදියටත් ආලේප කළගත යුතු ද්‍රව්‍ය ඍණ අග්‍රයට සම්බන්ධ කරන්න ඕනේ. තවත් විශේෂ කාරණයක් තියෙනවා. මොකක්ද? තවද ආලේප කළ යුතු ලෝහයේ ලවණ ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදය ලෙස යොදාගත යුතුයි. එහෙනම් මේකේ විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියක් නෙවෙන්නේ. එහෙනම් විද්‍යුත් විච්ඡේදයක් තියෙනවා. මෙතෙන්දි විද්‍යුත් විච්ඡේදය විදියට භාවිතා කරන්නේ මොකද පුතේ? ආලේප කරගන්න ලෝහයේ ලවණයක ද්‍රාවණයක්. උදාහරණයක් තඹ ආලේප කරනවා නම් අපි ගන්න ඕනේ තඹ ලෝහයේ ලවණයක ද්‍රාවණයක්. උදාහරණයක් විදියට කොපර් සල්ෆේට්. නේද? කොපර් සල්ෆේට් කියන්නේ කොපර් අඩංගු වෙන ලවණයක්. ඒකේ ද්‍රාවණයක් ගන්න ඕනේ. කොපර් සල්ෆේට් ද්‍රාවණයක්. රිදී ආලේප කරන්න ඕන නම් අපි ගන්න ඕනේ මොකද? රිදී අඩංගු වෙන ලවණයක ද්‍රාවණයක්. උදාහරණයක් මොකද? සිල්වර් නයිට්‍රේට් ද්‍රාවණයක් ගන්න පුළුවන්. රන් ආලේප කරන්න ඕන නම් අපි ගන්න ඕනේ මොකද පුතේ? රත්රන් වල නැත්නම් රන් වල ලවණයක ද්‍රාවණයක්. උදාහරණයක් තමයි ගෝල්ඩ් සයනයිඩ් ද්‍රාවණය. මෙන්න මේවා තමයි අපිට විද්‍යුත් විච්ඡේද විදිහට අපි භාවිතා කරන්න ඕනේ. මෙන්න බලන්න මේ තියෙන තඹ ආලේප කරනවා යකඩ ඇණි. ඒක මෙන්න බලන්නකෝ ධන අග්‍රයේ විදිහට තඹ සම්බන්ධ කරලා තියෙනවා. ඍණ අග්‍රයේ විදිහට සම්බන්ධ කරලා තියෙනවා මොකද පුතේ? තඹ අඩංගු වෙන නැත්නම් යකඩ ඇණියක්. එතකොට විද්‍යුත් විච්ඡේද විදිහට භාවිතා කරලා තියෙන මොකද්ද? තඹ ආලේප කරන්නේ. තඹ වල ලවණයක ද්‍රාවණයක් කොපර් සල්ෆේට් ද්‍රාවණයක් තමයි භාවිතා කරලා තියෙන්නේ. අපි යමු ඊළඟ කොටසට. මොකද්ද? ගුණාත්මක බවින් ඉහළ ආලේපනයක තිබිය යුතු ලක්ෂණ. දැන් අපි කතා කරන්නේ යන්නේ පුතේ මෙන්න මේ විද්‍යුත් ලෝහාලේපනය ගැන කතා කරා. හොඳ අපි ගත්තොත් හොඳ ගුණාත්මක බවින් ඉහළ ආලේපනයක් ගත්තොත් මෙන්න මේ ආලේපනයේ තියෙන්න ඕනේ ලක්ෂණ මොනවද පුතේ? බලන්නකෝ. ගුණාත්මක බවින් ඉහළ ආලේපනයක තිබිය යුතු ලක්ෂණ. මේවා තමයි තියෙන්න ඕන. මොනවද? ආලේපනයට බඳුන් වූ පුෂ්ඨය මත තදින් සවි වී තිබිය යුතුයි. නේද? පතුරු ගැලවෙන්නේ නැතුව හොඳින් තදින් සවි වෙලා තියෙන්න ඕනේ හොඳ ගුණාත්මක ආලේපනයක් නම්. ඒ වගේම තමයි ආලේපනය ඒකාකාර ගමකන යුතු විය යුතුය. ඒ කියන්නේ මොකද්ද? තනින් ඝනකම වැඩිවීම අඩුවීම දකින්න බෑ. හැමතැනම එකම ප්‍රමාණයට තැම්පත් වෙලා තියෙනවා. අනිත් එක තමයි ආලේපනයේ උපවත්ව තිබිය යුතුයි. හොඳ දිස්නයක් දෙන්න ඕන. හොඳ ආලේපනයක් නම් හොඳ දිස්නයක් ලබා දෙන්න අවශ්‍ය වෙනවා. අපි යමු ඊළඟ කාරණයට. ඊළඟ මාතෘකාව තමයි මොකද්ද? විද්‍යුත් ලෝහාලේපනයේ යෙදී මෙය භාවිතා කරන අවස්ථා. එකක් තමයි අපි දන්නවා යකඩ බන්දේසියක නිකල් ආලේප කිරීම. එය මල බැඳීමෙන් ආරක්ෂා වන අතර සිත් ඇද ගන්නා සුළු පෙනුමක් ඇති වේ. අපි දන්නවා නිකල් ප්‍රේ කියලා කියන්නේ අපි බන්දේසි තියෙනවා. ඒ වගේ ඒවා හදලා තියෙන්නේ කොහොමද පුතේ? යකඩ බන්දේසියක් මත නිකල් ආලේප කරලා තියෙන්නේ. කොහොමද මේ නිකල් ආලේප කරලා තියෙන්නේ? විදුලිය භාවිතා කරලා.
එතකොට ඒකේ තියෙන විශේෂත්වය තාපුතේ මේ නිකල් කියලා කියන්නේ දිලිසෙන ලෝහයක් නිසා හොඳ ආකර්ෂණයක් තියෙනවා. නේද? සිත් ඇද ගන්නාසුළු පෙනුමක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි අපි දන්නවා මේක ඇතුලේ තියෙන යකඩ මලකඩ කන්න පුළුවන්. යකඩ මලකඩ කන්න අවශ්‍ය කරන දේවල් තමයි ජලය සහ ඔක්සිජන් කියන වාතය. එතකොට මේ නිකල් ආලේප කරලා තියෙන නිසා මේ ඇතුලේ තියෙන යකඩ වලට ජලය යන්නෙත් නැහැ, ඔක්සිජන් යන්නෙත් නැහැ. ඒක නිසා මලකඩ කන්නේත් නැහැ. මලකඩ කන එකෙන් ආරක්ෂා කරගන්නත් පුළුවන්. හොඳ සිත් ඇද ගන්නාසුළු පෙනුමක් ලබා ගන්නත් පුළුවන්. හැබැයි මේ මොකද්ද විද්‍යුත් ආලේපයේ හීරුනොත් එහෙම මොකද්ද වෙන්නේ? යකඩ පේනවා, යකඩ මතු වෙනවා. එතෙන්ට ජලය සහ ඔක්සිජන් එකතු වීම නිසා මලකඩ කන්න පුළුවන්. මෙන්න ඊළඟ එක. කොපර් වලින් සාධන වල ආභරණයකට ගෝල්ඩ් ආලේප කිරීමෙන් ඒට අලංකාර පෙනුමක් සහ වටිනාකමක් ලැබේ. අපි කියන්නේ රන් ආලේප කරනවා කියලා. නේද? තඹ ආලේප කරනවා, රන් ආලේප කරනවා කියලා කියන්නේ. මේ සාමාන්‍යයෙන් නේද අපිට පුළුවන් තඹ වලින් තියෙන උපකරණයකට රත්රන් ආලේප කරන්න පුළුවන්. ආලේප කරපුවම මොකද වෙන්නේ පුතේ? හොඳ පෙනුමක් සහ මොකද වෙන්නේ වටිනාකමක් ලැබෙනවා. මෙන්න මේවා තමයි විද්‍යුත් ලෝහාලේපනයේ තියෙන පුතේ විවිධ වාසි. අපි යමු එහෙනම් ඊළඟ කොටසට. මොකද්ද? විද්‍යුත් ලෝහාලේපනය කරන ලද තඹ ආභරණ කිහිපයක්. මේ ඉතින් තඹ ආභරණ කිහිපයක් අරගෙන ඒ වගේ රන් ආලේප කරලා. මෙන්න ඊළඟ කාරණය. බලන්න විද්‍යුත් ලෝහාලේපනය කරන ලද මුළු තැන්ගේ උපකරණ කිහිපයක්. මේ බලන්නකො මේවා යකඩ දේවල් මේ වගේ තියෙන්නේ තඹ නේද? එහෙමත් නැත්නම් රිදී නිකල් මේ වගේ දේවල් ආලේප කරලා තමයි මේ දකින්න පුළුවන් වෙන්නේ. අවසාන කොටස. විද්‍යුත් ලෝහාලේපනය කරන ලද වාහන අමතර කොටස්. මේ බලන්නකො මේ වාහනවල අපි දැකලා තියෙන ඇලෝ වීල් එක, රිම් එක නේද? මේ වගේ ගත්තොත් මේවා දිලිසෙන විදියට තියෙනවා. ඒ තියෙන්නේ මේ වගේ විද්‍යුත් ලෝහාලේපනය කරලා තියෙන්නේ. විදුලිය භාවිතා කරලා ලෝහ ආලේප කරලා තියෙන්නේ. රයිට් එහෙනම් පුතේ මේ පාඩමේ සම්පූර්ණ තියරි කොටස අපි අද කතා කරා. නේද? මේ පාඩමේ තව කොටසක් මම කතා කරනවා මේ පාඩමට අදාළ අභ්‍යාස. මේ පාඩමට අදාළ අභ්‍යාස. රයිට්. එහෙනම් පුතේ මේ පාඩම හොඳින් කියවලා මේ පාඩමට අදාළ තියරි කොටස් ටික හොඳට අවබෝධ කරගෙන මේ පාඩමට අදාළ අභ්‍යාස වලට ඔයාලට යෙදෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඉදිරියේදී මේ පාඩම් වල අභ්‍යාසත් මම මේ වගේ වීඩියෝ වලින් ගේනවා. ඒවා හොඳින් නරඹන්න. ඒ වගේම තමයි මේවා දිනපතා නේද අදාළ ශ්‍රේණියට අදාළ වීඩියෝ දැම්මට පස්සේ පුතේ ඒවා නරඹන්න. මේ channel එක subscribe කරන්න, like කරන්න, තව ඔයාලගේ යාළුවන්ට බලන්න මේක share කරන්න. මොන හරි දෙයක් තියෙනවා හොඳක් හෝ නරකක් තියෙනවා නම් ඒකට comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් right සියලු දෙනාට මෙන්න සුබ දවසක්.